ආමෝට මේ පොත්තර සුවඳ නොබලා මැරෙන්න එපා කියන සීරීස් එකේ තුන්වෙනි කොටස තමයි අද අපි කරන්න යන්නේ. අද අපි සංවාදයක දෙන්න යන්නේ. ඉතින් අද අපි මේ සුවඳ නොබලා මැරෙන්න එපා කියන පොත තමයි 19 වන සතවර්ෂයේ රුසියානු කෙටි කතා කියන මෙන්න මේ පොත කුරුළු පොත් ප්‍රකාශකයෝ තමයි මේක ප්‍රකාශයට පත් කරලා තින්නේ. දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තනයක්. එහෙනම් මේ පොතේ සුවඳ නොබලා මැරෙන්න එපා කියලා මම කියන්නේ ඇයි කියලා අද බලමු. පට්පට් ගලවා. ඉතින් ඕගොල්ලෝ පොත් කියවනවා නම් ඕගොල්ලෝ පොත් කියවන්න ආස කෙනෙක් නම් මම දන්නවා ඔයා පොත් කියවන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මේ රුසියානු කෙටි කතා සහ රුසියානු නවකතා වලට මං හිතන්නේ මේ වෙනකොටත් ඔබ නිරාවරණය වෙලා ඇති කියලා මං හිතනවා. එහෙම නැත්නම් අනිවාර්යෙන් කියවන්න ඕන රුසියානු සාහිත්‍ය. කියවන්න මොකද රුසියානු සාහිත්‍යයේ තියෙනවා මහ පුදුමාකාර ආවේනික රසයක්. මේ රසය මට මෙන්න මෙහෙම මට පැහැදිලි කරන්න පුළුවන්. හරිද? මේ මගේ මට දැනෙන විදිහ රුසියානු කෙටි කතා සහ නවකතා විශේෂයෙන්ම මේ 19 වෙනි සතවර්ෂයේ සහ 20 වෙනි සතවර්ෂයේ විශේෂයෙන් 10 වෙනි සතවර්ෂයේ 18 19 වෙනි සතවර්ෂවල ඒවා තමයි ගොඩාක්ම මම කැමති. මට මෙන්න මෙහෙම විස්තර කරන්න පුළුවන්. ලෝකයේ සමහර සංස්කෘතින් වල සාහිත්‍යමය අංගයන්ගේ තියෙනවා මේ නිකන් යමක් ගොඩාක් විස්තර කරලා අපිට ලොකු පින්තූරයක් අපිට අපි කියනවා පික්චර් එකක් පේන්ට් කරලා කියන ලොකු පින්තූරයක් අපිට පින්තාරු කරලා පෙන්වන ගුණයක් සමහර සාහිත්‍ය සංස්කෘතික සාහිත්‍යයන්ගෙන් වල තියෙනවා. නමුත් මේ රුසියානු සාහිත්‍යයේ මට මෙන්න මේ වගේ තමයි හරියට දැනෙන්නේ. රුසියානු සාහිත්‍යයේ මනුෂ්‍ය ස්වභාවය කියන එක අපිට හරියට නිකන් පුංචි පිහියක් කරන් අපේ හිතට හදවතට මෙහෙම කරලා අනිනවා වගේ. එක කතාවක් ඇතුලේ කෙටි කතාවක් කියලා ගන්නකො. අනිනවා වගේ. අපි නිකන් ඒක කියලා ඉවරනාට පස්සේ පැය ගාණක් යනකම් අපිට ලේ හැලෙනවා වගේ නිකන් මට දැනෙන්නේ. අන්න ඒ වගේ රසයක් තමයි මට මේ රුසියානු කතාවල තියෙන්නේ. රුසියානු කතා දිගේව තියෙනවා කෙටි කතා දිග්ග කෙටි කතා තියෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම සමහර සිදුවීම් මෙහෙම ඒගොල්ලෝ පින්තාරු කරන ආකාරය මේ වචන වලින් ලස්සනට පින්තාරු කරලා තියෙන ආකාරය පෙළහර පානවා වගේ මට නම් දැනෙන්නේ. ඉතින් මං හරිම ආසයි. එහෙම ආස පොත් ගොඩක් තියෙනවා රුසියානු සාහිත්‍යයේ. අපි ඉස්සරහට මේ සීරීස් එකෙන් හැමින් කතා කරමු. නමුත් මට අවශ්‍යයි දැන් අපි ඉන්දියානු සාහිත්‍යයෙන් පොතක් අරගෙන කතා කරා ධවල ව්‍යාග්‍රය. ඉතින් අපි දෙවිය සහ භූතය පොත ගැන කතා කරා මුලින්ම. ඊට පස්සේ අපි ඉන්දියානු සාහිත්‍යයෙන් පොතක් ධවල ව්‍යාග්‍රය අරන් කතා කරා. අද ඔන්න රුසියානු සාහිත්‍ය තමයි පොඩ්ඩක් මේ අප පාගන්න යන්නේ. රුසියානු සාහිත්‍යයේ අඩි ටිකක් අපි පාගන්න යන්නේ. ඒක ගොඩක් පොත් තියෙනවා. මම මේකෙන් පටන් ගන්න හිතුවා. මොකද පොඩි කාලේ මම ඉස්සල්ලාම කියව පොතක් මේක. මේ මගේ පියා තමයි මට ගෙනත් දුන්නේ. පොත් ප්‍රදර්ශනයකින් එයා එකතු කරගත්ත ඒවා වගේක් තිබිලා මම කියවන්න පටන් ගත්තා ඉස්සල්ලාම 19 වෙනි සතවර්ෂයේ රුසියානු කෙටි කතා කියන මේ පොත. මේකේ මේ මුද්‍රණය ටිකක් අලුත්. එහෙනම් මම හිතනවා අලුත් මුද්‍රණයන් වලට හොයාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරන්න ඕන දැදිගම වී රුද්‍රිගු කියන මේ මහත්මයාව. දැදිගම වී රුද්‍රිගු කියන මහත්මයාව රුසියානු කෙටි කතා සහ නවකතා පරිවර්තනය කරලා තින පරිවර්තකයන් කීප දෙනෙක් මම දැකලා තියෙනවා. නමුත් මේ දැදිගම වී රුද්‍රිගු මහත්මයා තරම් ඒක රසවත් විදිහට කරන අය අඩුයි. හොඳ අය තව ඉන්නවා. මම හිතන්නේ පද්මහර්ෂ කුරණගේ කියලා මහත්මයෙක් ඉන්නවා. එයාගෙත් හරිම හොඳයි පරිවර්තනයේ රුසියන් කතා පරිවර්තනය කරලා තියෙන හොඳයි. නමුත් දැදිගම වී රුද්‍රිගු මහත්මයා මම හිතන්නේ දැනට අපෙන් සමුගෙන තියෙන මේ මහත්මයා. නමුත් ඊටාම විශාල කාර්යභාරයක් කරලා තිනවා මේ රුසියානු සාහිත්‍ය අපිට ලබා දෙන්න. ඉතින් ඇයි මම මේ පොත තෝරාගත්තේ අද? මෙහෙමයි. මේකේ තියෙනවා අතිශය ප්‍රභාවත් ලේඛකයන් කීප දෙනෙක්ගෙම ඊටාම හොඳ කෙටි කතා කීපයක එකතුවක්. මම ටක් ගාලා කියවන්න මොනවද තියෙන කෙටි කතා ටික කියලා. වෙඩිපහර අලෙක්සැන්ඩර් පුෂ්කින්, දියගිලුණු කාන්තාව නිකොලොයි ගොගොල්, ගායකයෝ ඉවාන් තූර්ග්නේව්, කැමියෙක් ජෙනරාල් වරුන් දෙදෙනෙකු පෝෂණය කළ හැටි, මිහයිල් ෂෙද්රින්, රතුමල, සෙව්ලොද් ගාෂින්, ඉවාන් ඉලීව්ගේ අභාවය, ලේව් තෝල්ස්තෝයි. මගේ ප්‍රියතම කතා මේ පොතේ ඉවාන් ඉලීව්ගේ අභාවය, වනපෙත හඬනගයි, වල්දිමීර් කරලෙන්කා, අට්ටාලේ සහිත ගෙය, ඇන්තන් චෙකොව්, හිරුගේ ගිනි පහර, ඉවාන් බූනින්. මම කැමති තව කතාවක්. ඔන්න ඔය කතා ටික තමයි තියෙන්නේ.
මේ ගත්කරුවන්ගේ නං මං වැරදියට සමහරට කිව්වනම් සමාවෙන්න මොකද මේවා රුසියානු නං ලියලා තියෙන විදිහ ටිකක් අමුතුයි සමහරලාට එකපාරට නිවැරදි શબ્දය අපිට ගන්න බෑ අපිට තියා කාටවත් ගන්න බෑ රුසියානු භාෂාව කතා කරන කෙනෙක්ට තමයි මේ නං හරියටම කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම කතන්දරයක් තියෙනවා. ඉතින් එතකොට මේ පොතේ තියෙනවා මම කැමතිම මම මේ කෙටි කතාවලින් මම මේ ජීවිතය කියපු සියලු කෙටි කතාවලින් අතිශයින්ම කැමති කතා දෙකක්. එකක් තමයි ඉවාන් ඉලීව්ගේ අභාවය. අපි ලියෝ තෝල්ස්තෝයි කියලා කියන මේ රචකයාට ලෙව් තෝල්ස්තෝයි කියලා මෙතන දාලා තියෙන්නේ. අපි දැනට ලියෝ තෝල්ස්තෝයි කියලා කියමු මොකද ඒක තමයි ප්‍රසිද්ධියෙන් එයා ගැන කතා වෙන කියන්නේ බොහොම ලංකාවේ අපේ ලංකා සමාජය තුළ ප්‍රසිද්ධ ඒ නමෙන් එයාගේ මේ ඉවාන් ඉලීව්ගේ අභාවය කියන පොත සමහර අය කියනවා ඉවාන් ඉලීච්ගේ අභාවය කියලා. ඉවාන් ඉලීව්ගේ අභාවය ඒකත් අර ඉවාන් ඉලීව් කියන මූලික චරිතයේ නම ඉතින් රුසියානු නමක් කොයි විදිහට තියෙනවද කියලා හිතා ගන්න බෑ. නමුත් මේ මරණය කියන්නේ මොකක්ද කියන එක ගැන මම දැකපු හොඳම කතාව මෙන්න මේ කතාව. මම අද ඒ කතාව කියවන්නේ නැහැ මොකද ඒක හරි දිගයි. මේක ඇවිල්ලා මේ පොතේම පිටු 100කට කිට්ටුව තියෙනවා මේ කතාව විතරක්. ඒ කතාව. ඒ හින්දා දිගයි මම ඒකෙන් පොඩ්ඩක්වත් කියවන්නේ නැහැ. මං ඕගොල්ලොන්ට ආරාධනා කරලා ඉල්ලා හිටිනවා මේක කැමති කට්ටිය අරගෙන ඒ කතාව කියලා බලන්න කියලා. නියමයි. මට මේ කියපු තරුණ කාලේ මේක ඔලුව කඩාගෙන ගියා කියවපුවාම ඒ කාලේ දැන් මම ඒ තරුණ අවදීදී එතකොට මම බෞද්ධ දැනුම් පද්ධතිය සහ බුදුදහම ගැනත් විශාල වශයෙන් හොයමින් හිටිය කාලයක්. හැබැයි උපතින් ආපු බුදුදහම කරේ තියන් හිටපු කාලයක්. මම පස්සේ කාලෙක ඒක අයින් කරලා දාලා වෙනම බුදුදහම ගැන හොයලා යම්කිසි පැහැදීමක් ඇති කරගත්ත කෙනෙක්. ඉතින් නමුත් ඔය කාලේ මම උපතින් ආපු බුදුදහම ඔළුවේ තියාගෙන හිටපු කෙනෙක්. නමුත් මේ ඉවන් ඉලීව්ගේ අභාවය කියන කතාවේදී තමයි මට මේ සංසාර චක්‍රය කියලා එකක් එතකොට මං තදින් විශ්වාස කරමින් හිටිය හැම එකක් තියෙනවා කියලා අන්ධ විශ්වාසයක්. හැබැයි බොරු කියන්න ඕනේ නෑනේ. පොත්පත් වලින් ආපු සමාජයෙන් ආපු විශ්වාසය මට තිබුණේ ඒ වෙලාවේ. ඒ සංසාරයෙන් ගැලවෙන්න ඕන කියලා වගේ අදහසක් ලොකෝටම ආපු අවස්ථාවක් තමයි මේ ඉවාන් ඉලීව්ගේ අභාවය කියන කතාව මං කියපු වෙලාව. අතිශය ප්‍රබල අවස්ථාවක් මගේ ජීවිතයේ ඒ වෙලාවේ මට වැදුන විදිහ වැදුනා කියලා අපි කියනනේ මට වැදුනා ගොඩාක් ඒක එකක්. අනිත් එක තමයි මම තරුණයි මේක කියවන කාලේ ඉතින් හිරුගේ ගිනි පහර ඉවාන් බූනින් ඒක ආදර කතාව පිළිබඳව තියෙන හැබැයි මල් කතන්දරයක් නෙමෙයි. අපි සාමාන්‍ය මල් කතන්දර කියලා කියන්නේ බොළඳ ආදර කතාවලට. එහෙම මල් කතන්දරයක් නෙමෙයි. ඊට වඩා හරිම අපි කියන හරිම පැෂනේට් හරිම හරිම තියුණුයි. ඒ හැඟීම් හරි තියුණුයි. එතන වෙන සිද්ධිය හරි තියුණුයි. හිරුගේ ගිනි පහරේ ඒ හදිසිය හමු වෙන දෙන්නෙක් අතර තියෙන අසම්මත ආදරයක් ගැන තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මම ඒක ගොඩාක් ඒ රසවින්ද ලියලා තියෙන විදිහ නියමයි. ඉතින් එහෙම තියෙනවා. එතකොට ඔන්න පොත මම අද මෙහෙම තීරණය කරා. හැබැයි මේකේ පළවෙනි කතාව මම කියවන්නම් කියලා මම තීරණය කරා. වෙඩි පහර. වෙඩි තපා ගතිමු අපි. බර්තීන්ස්කි. මේ සමහර කතාවල තියෙනවා පොඩි කවියකින් වගේ තමයි කතාව පටන් ගන්නෙ. ද්වන්ද සටන් රීති අනුව මම ඔහුට වෙඩි තබන්නේ මේ දියුරුම් දුනිමි. එම වෙඩි පහර තැබීමේ අයිතිය තවම මා සතුය. ඔන්න දැන් තමයි කතාව පටන් ගන්න. ඔය මුලින් තියෙන පොඩි ඌණ පූර්ණයක් කවියක් වගේ. 1 ක නැමැති කුඩා ගමෙහි අපේ බලකාය නවතා තිබිනි. දැන් මේ ක කියලා කියන්නේ නිකන් අර අපිට තැනක් හරියට කියන්න ඕන නැතිකොට නිකන් මෙවන් ස්ථානයක් තරු කොටු අන්න ඒ වගේ අපි දාලා වහන්නේ. අන්න ඒ වගේ තමයි මේ රුසියානු සාහිත්‍ය තුල සමහරලාට මේ වගේ මොන හරි අකුරක් දානවා. ක නැමැති කුඩා ගමෙහි අපේ බලකාය නවතා තිබිනි. යුද්ධ හමුදාවේ නිලධාරියෙකුගේ ජීවිතය ගැන නොදන්නා කෙනෙක් නැත. උදේවරු යුද්ධාභ්‍යාස, අසුන් පිට නැගී උන් මෙහෙවීමට ඉගෙන ගැනීම, දිවාහාර ප්‍රධාන නිලධාරියාගේ නිවසේදී හෝ යුදෙවෙකුගේ අවන්හලකදී හෝ ගැනීම, හවසට පංච් මත්පැන් පානය කිරීම සහ කාඩ් ක්‍රීඩාවේ යෙදීම. ඒ ගමෙහි යමුත්තන් පිළිගන්නා එකද ගෙයක්වත් නොතිබිනි. එකද මනාලියක්වත් නොසිටියාය. එකිනෙකාගේ ලැබුම් කුටිවල රැස් වූ අපි එකිනෙකාගේ නිල ඇඳුම් හැර වෙන දෙයක් නොදිටිමු. අපේ මේ සමාජයේ යුද්ධ හමුදාවට අයත් නොවන පුද්ගලයන් සිටියේ එකෙක් පමණි. ඔහුගේ වයස අවුරුදු 35ක් පමණ වූ අතර ඔහු මහල්ලෙකුසේ අපි සැලකීමු. අපට වඩා ඔහුට බොහෝ වාසි ලබා දුන්නේ ඔහුගේ අත්දැකීම් විසිනි. එයට අමතරව ඔහු සතු ගුණයන් වන සුපුරුදු මෝසලකම, රළු රුචිය, මොකරි සහ අපහාස කිරීම අපේ යෞවන බුද්ධිය මත සෑහෙන බලපෑමක් ඇති කළේය. ඔහුගේ ඉරණම යම්කිසි ගුප්තමය බවකින් වැසී තිබිනි. ඔහු රුසියානුවෙකු බව පෙනෙන්නට තිබුණද විදේශීය නමකින් හඳුන්වනු ලැබීය. එක් කලක ඔහු ගුසාර් හමුදාවේ සේවය කළ අතර වාසනාවත් කෙනෙක් විය.
යුද හමුදාවේ නැස්වී මේ කුඩා දුගී ගමෙහි පදිංචි වීමට ඔහු පෙළඹ වූ හේතු කිසිවක් අප නොදනිමු. ඔහු ලෝභ එමෙන්ම අධික වියදම් සහිතව වාසය කළේය. ඔහු හැමදෑම පයින් ගමන් කළේය. ඔහුගේ උඩුකබාය හෙවත් සුරුතකය කළුය වියකිලාය. එහෙත් අපේ බලකායේ සියලු නිලධාරීන් සඳහා ඔහුගේ නිවස නිතර විවෘත වී තිබිණි. පැරණි සෙබළෙකු විසින් පිළියෙල කරන ලද ඔහුගේ දිවා භෝජනය ආහාර වර්ග දෙකකට නැත්නම් තුනකට සීමාව වද ඔහු අපට ෂැම්පේන් බෙදා දුන්නේ කගකින් ගලා වසින ජලය මෙන් සීමා රහිතවය. ඔහුගේ වත් පොහොසත්කම් ගැන හෝ ඔහුගේ ආදායම් ගැන හෝ කිසිවෙක් නොදත්හ. ඒ ගැන ප්‍රශ්න කිරීමට ඉදිරිපත් නොවූහ. ඔහුට සෑහෙන තරම් පොත් තිබිණි. ඒවායින් වැඩි හරියක් නවකතා සහ යුද්ධ ශිල්පය අරබයා ලියවුණ පොත්තේ. අපේ කියවීම සඳහා පොත් ඔහුගෙන් ඉත. අපට කියවීම සඳහා පොත් ඔහු ඉතා කැමැත්තෙන් දුන්නද ඒවා නැවත ඉල්ලා නොසිටියේ. එසේම ඔහු කිසිවෙකුගෙන් ලබාගත් පොතක් වෙතොත් ඒ ආපසු නොදුන්නේය. ඔහුගේ ප්‍රධාන අභ්‍යාසය වූයේ පිස්තෝලයකින් වෙඩි තැබීමය. ඔහුගේ කාමරයේ බිත්ති වෙඩි පහර නිසා ඇති වූ සිදුරුවලින් පිරී තිබිණි. ඒවා මීවදයක සිදුරුමෙනි. ඔහු වාසය කළ දුප්පත් මැටි පැලෙහි තිබූ එකම සුකෝපභෝගී වස්තුව වූයේද ඔහු විසින් එකතු කරන ලද අගනා පිස්තෝල තොගය. වෙඩි තැබීමේ කලාව ඔහු කෙතරම් උසස් ලෙස දැන සිටියේද යත් එය සිතින් සිතා ගැනීමට පවා දුෂ්කර විය. හිස් වැස්මක් මත වූ පෑස් ගෙඩියකට වෙඩි තැබීමට උවමනා බව ඔහු කිව්වොත් තම හිස මත එම පෑස් ගෙඩිය තබා ගැනීමට ඉදිරිපත් නොවන කෙනෙකු අපේ බලකායෙහි නැති තරම්ය. අපේ කතාබහවලදී අපි නිතර ද්වන්ද්ව සටන් ගැන කතා කළෙමු. එහෙත් සිල්වියෝ මම ඔහුව ඒ නමින් හඳුන්වමි. එහෙත් සිල්වියෝ කිසි දිනක ඒ ගැන කතා නොකළේය. ඔහු ද්වන්ද්ව සටනට සහභාගී වී තිබේදයි ඔහුගෙන් ඇසූ විට ඔහු සහභාගී වී තිබෙන බව කිව්වද ඒ ගැන විස්තර කතනයකට කිසි දෙනක ඉදිරිපත් නොවිය. එවැනි ප්‍රශ්න නිසා ඔහු අසතුරට පත්විය. ඔහුගේ මෙම බේජනක දක්ෂතාවය කිසියම් අවාසනාවත් ගොදුරක් බිලිකරගත් බැවින් ඒ ඔහුගේ හෘදය සාක්ෂයට වදයක් වී ඇතයි අප සැක කළෙමු. ඔහු තුළ කිසි නිවටත්වයක සේයාවක් පවා නොතිබිණි. සමහර මිනිසුන්ගේ බාහිර පෙනුම විසින් එවන් සැකයක සේයාවන් පවා දුරු කෙරේ. එහෙත් අහම්බෙන් හටගත් සිද්ධියක් නිසා අපි සියලු දෙනා මවිතයට පත්වීම. එක් දවසක අපේ නිලධාරියෝ 10 දෙනෙක් පමණ සිල්වියෝගේ නිවසෙහි දිවාහාරය ගනිමින් සිටියහ. සිරිත් පරිදි සාමාන්‍යයෙන් එනම් අපි ඉතා අධික ලෙස මත්පැන් පාලය කරමු. සිරිත් පරිදි පානය කළෙමු. දිවාහාරයෙන් නික්බිතිව අප සමග කාඩ් ක්‍රීඩාවට සහභාගී වෙන ලෙසත් ඒ සඳහා අපට මුදල් දෙන ලෙසත් ගණන් තබන ලෙසත් අපි ඔහුගෙන් ඉල්ලමින් ඇවිටිලි කළෙමු. ඔහු එකඟ වූයේ එකවර නොවේ. මන්ද ඔහු කාඩ් ක්‍රීඩාවේ දුනේ ඉතා කලාතුරකින් බැවිනි. අවසානයේදී ඔහු කාඩ් කුට්ටම ගෙන ලෙස අනකොට මේසය මත රූබල් 500ක් තබා කාඩ් කුට්ටම අනන්නට සහ බෙදන්නට වූයේය. අපි ඔහු වට කරගතිමු. ක්‍රීඩාව ආරම්භ වූයේ උනන්දුවකිනි. සෙල්ලම් කරන විට පූර්ණ නිහඬතාවයක් රකින සිල්වියෝ කිසි දිනක තර්ක කිරීම හෝ විස්තර කිරීම නොකළේය. ඒ ඔහුට ඇබ්බැහි වූ පුරුද්දකි. ඔට්ටු අල්ලන්නා වැරද්දූ විට සිල්වියෝ ඔහුට නියමිත ගණන වහාම ගෙවයි. නැතිනම් වැඩිපුර මුදල් ලියා ගනී. අපි එය දැන සිටි බැවින් ඔහුගේ එම වැඩපිළිවෙලට කිසි දිනක බාධා නොකළෙමු. එහෙත් එදා අප අතර මෑතකදී අපේ බලකායට මාරු කරනු ලැබූ නිලධාරියෙක්ද විය. කාඩ් ක්‍රීඩාවෙහිදී නිරත වී සිටි මේ නිලධාරියා අමතක වීමකින් ඔට්ටුවේ නියමිත එකකට වඩා එකක් වැඩියෙන් සටහන් කරන ලදී. සිල්වියෝ ඔහුට පුරුදු පරිදි රටහුණු කෑල්ලක් ගෙන නියමිත ගණන කළු ලෑල්ලේ ලිව්වේය. සිල්වියෝ වරදක් කළ බව සිතු නිලධාරියා එය විස්තර කිරීමට ඉදිරිපත් විය. එහෙත් සිල්වියෝ නිහඬව කාඩ් බෙදන්නට විය. කෝපෝ නිලධාරියා මකන බුරුසුවක් ගෙන ලියා තිබූ ගණන මකා දැම්මේය. සිල්වියෝ හුණු කෑල්ලගෙන යළිත් එම ගණනම ලිව්වේ. සගහින්ගේ සිනාව විසින් තමා නින්දාවට පත් කළා යයි වෙරිවී සිටි නිලධාරියා සිතන්නේ ඉටිපන්දම් දල්වන පිත්තල කඳ අතින් රැගෙන සිල්වියෝ වෙත දමා ගැසුවේ වියරු ලෙසිනි. එම පහරින් යන්තම් බේරීමට සිල්වියෝ සමත් විය. අපි ඉමහත් ලෙස නොසන්සුන් වීමු. අධික කෝපය නිසා සුදුමැලි ගතින් සහ දිලිසෙන නෙතින් යුතුව නැගී සිටි සිල්වියෝ මෙසේ පැවසිය. මහත්මයා කරුණාකර පිටව යන්න. මෙය මගේ ගෙදර සිදුවීම නිසා දෙවියන්ට පින් දෙන්න. ප්‍රතිඵලය ගැන මදකුදු සැක නොකළ අප ඒ වන විටත් අපේ සගයා දෙස බැලුවේ මියගිය එකෙකු ලෙසිනි. සූදු තෝන්පොළ අයිතිකාර මහත්මයාට රිසි වෙලාවකට තමා කළ අපහාසයට පිළිතුරු දීමට සූදානම් යයි උද්දච්ච ලෙස කී නිලධාරියා ගෙදරින් පිටත් විය.
අපේ කාඩ් ක්‍රීඩාව තව විනාඩි කීපයක් පැවතුනද ගෙහිමියා නැත්නම් සිල්වියෝ කාඩ් ක්‍රීඩාවට තවදුරටත් සිත යෙදීමට අපහසුත් බව දුටුවෙන් අපි එකිනෙකා ඔහුගෙන් සමුගෙන නිවසින් පිටත් වීම. නවාතන් ගෙන සිටි ලැබුම් කුටි දෙසට පානගමින් අප කතා කළේ එම නිලධාරියා මැරුම් කරන නිසා ඉක්මනින්ම ඇබෑර්තුවක් ඇතිවිය හැකි බවය. ඒ කියන්නේ සිල්වියෝට අපහාස කරන නිලධාරියා ඉටිපන්දන් දල්වනෙන් දමලගහම නිලධාරියා දැන් ඉතින් ඉක්මනට මැරෙන්න ඉන්න කෙනෙක් විදිහට තමයි ලේබල් කරන්නේ මෙයාලා. සිල්වියෝ වගේ දක්ෂ වෙඩික්කාරයෙක් එක්ක ද්වන්ද සටනකට ගියපුවාම අනිවාර්යෙන් මැරෙන්න යනවා කියලා තමයි මේගොල්ලෝ හිතන්නේ. පසුදා උදෑසන අශ්වයන් පිටවඩ යාමට පුහුණු වුණ අභ්‍යාස පිටියේදී අර නිලධාරියා තවම ජීවතුන් අතර දැයි අපි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගතිමු. එවිටම වාගේ ඔහු අප අතරට පැමිණියේය. අපි ඔහුගෙන් දෙම ප්‍රශ්නය ඇසීමු. සිල්වියෝගෙන් තවමත් අභියෝගයක් නොලැබුණු බව හේ පැවසිය. එය අපේ මවිතයට හේතුවිය. අප සිල්වියෝ හමුවීමට ඔහුගේ නිවසට ගිය විට ඔහුගේ වැටහි කණුවක් මත කාඩ් කුට්ටමේ ආසියා කොලයක් තබා හරියට ඉලක්කයට වෙඩි එක පිට එක තබමින් ඔහු සිටියේය. ඔහු සුපුරුදු පරිදි අප පිළිගත්තද ඊයේ ඇති වූ සිද්ධිය අරබයා වචනයකුදු කතා නොකළේය. දවස් 3ක් ගෙවී ගියමුත් නිලධාරියා ජීවතුන් අතර විය. සිල්වියෝ ද්වන්ද සටනක් කිරීමට අදහස් නොකරතිද යන ප්‍රශ්නය අප එකිනෙකා ඇසුවේ මවිතේනි. සිල්වියෝ සටන් කිරීමට ඉදිරිපත් නොවිය. නිලධාරියා සුළු පහේ සමාවක් කිල්ලීමක් කළෙන් සෑහීමට පත් වූ සිල්වියෝ ඔහු සමග සමාදාන වූයේය. මේ ක්‍රියාව නිසා තරුණයින් අතර ඔහු ගැන තිබූ උසස් හැඟීම පළුදු විය. අති විශාල සංඛ්‍යාවක් පව් වසන් කෙරෙන උසස්ම යහගුණය ලෙස පොදුවේ වීරත්වය පුදන තරුණයෝ අන් හැම දෙයකටම වඩා ඌන වීරත්වයට සමාව නොදෙති. කෙසේ වතදු හැම දෙයක්ම කෙමෙන් අමතක වූයෙන් සිල්වියෝ යලි පරණ බලපෑම දිනාගත්තේය. පෙරමෙන් ඔහු වෙත සමීපවීමට අපොහසත් වූයේ මා පමණි. උපන්ගේ අනුරාගික පරිකල්පනයක් ලබා ඇති මම ප්‍රහේලිකාවක් වන ජීවිතයක් සහිත මේ මිනිසා වෙත තදින් නැදී ගියෙමි. ගුප්තමය ජීවිතයක් ඇති ඔහු වීරයෙකු ලෙසිනි මට පෙනුනේ. ඔහුද මට පෙරලා ඇලුම් කළේය. යටත් පිරිසෙයින් ඔහු මා සමග කතා කරන විට පමණක් ඔහුට සුපුරුදු දඩබ්බර අපහාසාත්මක වචන පාවිච්චි නොකළ අතර විවිධ විෂයන් ගැන ඉතා සරල ලෙසත් ප්‍රිය උපදවන ලෙසත් කතා කළේය. එහෙත් එම අවාසනාවත් සැඳෑවෙන් පසුව ඔහුගේ ගෞරවයට වූ කැලල ඔහු ප්‍රයත්නයෙන් නොසෝදා හැරීමෙන් ඉක්බිතිව එම සිද්ධිය නිසා හටගත් හැඟීම මසිතින් අතුරුදහන් නොවූයෙන් පෙරවෙන් ඔහු කෙරෙහි සුහද ආකල්පයක් දැරීමට එය මට බාධා කළේය. ඔහු දෙස බැලීමට පවා මම ලැජ්ජා වූයෙමි. මගේ මේ හැසිරීම දැකීමටත් එයට හේතු අනුමාන කිරීමටත් තරම් සිල්වියෝ බුද්ධිමත් විය. පළපුරුදු ඇත්තෙක් විය. මේ නිසා ඔහු දැඩි අසතුටකින් පැළුණේ වරක් දෙවරක් ඒ ගැන විස්තර කිරීමට පවා උත්සාහ දැරියේ. එහෙත් එවැනි අවස්ථාවල මා ඉඩ නොතැබූ නිසා සිල්වියෝ මගෙන් ඈත් විය. එතැන් සිට අප හමු වූයේ වෙනත් සගෙන් සිටින විටදී පමණි. අප අතර පෙර පැවති සුහද විවෘතභාවය අතුරුදහන් විය. ඉතින් ඔන්න මෙතෙක් කතාව හැටියට මේ හමුදා බලකායක වෙච්ච සිද්ධියක් තමයි පැහැදිලි කරගෙන යන්නේ. මේ කතාව කියන තරුණ හමුදා නිලධාරියා ඒ හමුදා බලකායේ ඉන්න සිල්වියෝ කියන මේ බලකායට අයිති නොවන නමුත් එනත් පුද්ගලයෙක්ගේ බලකාය අසල නැවතිලා ඉන්න කෙනෙක් සම්බන්ධ කතාවක් තමයි යන්නේ. දක්ෂ වෙඩික්කාරයෙක් මේගොල්ලෝගේ බලකායට ඉන්න අලුත් කෙනෙක් එයාට අපහාසයක් කරනවා. ඒ කාලේ රුසියානු සිරිත අනුව එහෙම අපහාසයක් කරොත් අනිවාර්යෙන් ද්වන්ද සටනකට අභියෝග කරලා එකිනෙකාට වෙඩි තියාගෙන එක්කෙනෙක් මරණයට පත් වෙනකන් වෙඩි තියා ගන්නවා. ඉතින් ඔය පිළිවෙලක් තියෙනවා. ඉස්සරහ කතාව එනවා තව ටිකකින්. නමුත් සිල්වියෝ මේ කතාව ලියන කෙනා හිතපු විදිහට එහෙම කරන්නේ නැහැ. සිල්වියෝ බොහොම සරල විදිහට සමාව දෙනවා අර අපහාස කරපු කෙනාට. මේක බොහොම තදින් වදිනවා, තදින් බලපානවා මේ තරුණ හමුදා නිලධාරියට. ඉතින් සිල්වියෝ එක්ක තිබ්බ සම්බන්ධය මේ පළදු වෙලා තියෙන මේ කතා බහ කරන්නේත් නැහැ වැඩි. ඒත් තමයි මෙච්චර කතාව. අධික ආවතේකම් ලබන අගනුවර වැසියෝ ගම්බද හෝ කුඩා නගරබද හෝ වසන ජනතාව ලබන සංවේදනයන් නිදසුනක් වශයෙන් තැපැල්රිය පැමිණෙන දින බලා සිටීම වැනි දේ නොහංගිති. අඟහරුවාදා සහ සිකුරාදා දවස්වල අපේ බලකායේ කාර්යාල කාමරයේ යුද නිලධාරීන්ගෙන් පිරේ. සමහරු මුදල්ද අන් සමහරු ලියුම් සහ පුවත්පත්ද බලාපොරොත්තු වෙති. ලියුම් සහ පාර්සල් එතනදීම කඩා බලා පුවත් ආදිය දන්වති. එවිට බලකායේ කාර්යාලය ප්‍රබෝධය පිරි චිත්‍රයක් මවාලයි. සිල්වියෝටද ලියුම් ආදිය ලැබෙන්නේ අපේ බලකායේ බාරයේ. ඔහු නිතර පාහේ එහි පැමිණේ. එක් දවසක ඔහුට ලැබුණු ලියුම ඔහු විවෘත කළේ ඉමහත් නොවිසිල්ලෙනි. නිහඬව ලියුම කියවන ඔහුගේ දෙනත දීප්තිමත් ලෙස බැබලෙන්නට විය.
තමන්ට ලැබුණු ලියුම් ආදිය ගැන අවධානය යොමු කළ සෙසු යුද නිලදරුවෝ ඔහු ගැන සැලකිලිමත් නොවූහ. මහත්වරුනි, හදිසි තත්ත්වයක් නිසා මා වහාම අද රෑම මේ නගරයෙන් පිට වී යා යුතුයි. එබැවින් මාත් සමග අවසාන වරට භෝජන සංග්‍රහයකට සහභාගී වීම ඔබ හැමදෙනම ප්‍රතික්ෂේප නොකරනු ඇතයි මා සිතනවා. ඔබ හැමදෙනාට මම ආරාධනය කරනවා යයි කී සිල්වියෝ මා වෙත විත් විශේෂයෙන්ම ඔබට ආරාධනා කරනවා යයි කියා හනිකට පිට වී ගියයි. අපි සිල්වියෝගේ නිවසේදී හමුවීමට තීරණය කරගෙන විසිරි ගියමු. නියමිත වේලාවට සිල්වියෝගේ නිවසට පැමිණි මම මුළු බලකායම එහි රැස් වී සිටිනසට දුරු වෙමි. ඔහුගේ ගමනට අවශ්‍ය සියලු දේ පොදි බැඳ තිබිණි. මොනිසම් වලින් සිදුරු නග්න බිත්ති පමණකි ඉතිරිව තිබුණේ. අප මේසේ වටා වාඩි වීමු. සිල්වියෝගේ මනෝභාවය ඉතා යහපත් විය. ඔහුගේ එම සතුට විසින් අපද අල්ලා ගනු ලැබීය. මත්පැන් බෝතල් වල මූඩි හඬ නගමින් උඩ විසිවී පෙන දමමින් හඬ පිට කරමින් තොරක් නැතිව මත්පැන් ගලා යන්නට විය. අපි ඉමහත් ප්‍රබෝධයකින් යුතුව අපේ මිතුරාට සුබ පතමින් ජය පැතීමු. අප වෙන්නේ යන විට රෑ බෝ වී තිබිණි. හිස් වැසුම් අතටගත් අපි එකිනෙකා ඔහු වෙත ගොස් සමුගන්නට වීමු. මා අත ඇල්ලූ ඔහු මා නවත්මින් පහත් හඳින් මෙසේ පැවසිය. මා කැමතියි ඔබ සමග ටිකක් කතා කරන්න. මම නැවතුනෙමි. අනිත් අමුත්තන් පිටව ගිය පසු අප දෙදෙන එකිනෙකාට මුහුණලා දුම් කෝවයන් දුම් කොළවලින් පුරවාගෙන නිහඬව දුම් බොන්නට වීමු. සිල්ලියෝ කල්පනාවෙහි නිමග්න වූ චින්තාපර ගතියක් පෙන්වූ අතර මීට මොහොතකට පෙර ඔහු වෙතින් තිබුණු ප්‍රීතිමත් මනෝභාවයේ සේයාවකදු දැන් දක්නට නොවිය. මූසල සුදුමැලි පෙනුම, දිලිසෙන නුවන්, කටින් පිටවන ගණති දුම්ගුලි ආදිය නිසා ඔහු සැබෑ යකෙකු ලෙස පෙනිනි. විනාඩි කිහිපයක් ගතවත්ම සිල්වියෝ නිහඬතාවය බිඳලීය. සමහර විට අප දෙදෙන යලි කිසි දිනක හමු නොවනු ඇත. අප වෙන්ව යාමට පෙර මා කැමතියි ඔබට පැහැදිලි කිරීමක් කරන්නට. මා අනුන්ගේ මතයට අල්ප වශයෙන් ගරු කරන්නෙකු බව ඔබ දන්නවා ඇති. ඒ වුණත් මා ඔබට සැලකිලි දක්වනවා. මා ගැන වැරදි හැඟීමක් ඇතිකොට වෙන්වී යෑම මට කනගාටුවට කරුණක් යයි සිල්වියෝ පැවසිය. ඔහු කතාව නවත්තා දුම්කොවේ පිරී තිබූ දුම්කොළ අලු ඉවත් කරන්නට විය. මම වචනයකුදු නොදොඩා බිම බලා ගතිමි. අර බේබදු හිතුවක්කාරයා ද්වන්ද සටනකට කැඳවා මා තෘප්තිමත් නොවීම ගැන ඔබ මවිතයට පත්වෙලා ඇති. අවිතෝරා ගැනීමේ වාරය මට නිසා මගේ ජීවිතයට මඳ හානියක් හෝ සිදු නොකර ඔහුගේ ජීවිතයත් මරණයත් මා සතුව පැවති බවට ඔබම එකඟ වනවා ඇති. එහෙත් මගේ උපේක්ෂාව හුදු උදාර ගුණයක් ලෙස ඔබට ඒත්තු ගැනීමට මට හැකියාව තිබුණද මා අදහස් කරන්නේ නැහැ ඔබ රවටාලීමට. මගේ ජීවිතයට කිසිදු හානියක් නොවනසේ ඒ බේබද්දාට දඬුවම් කිරීමට මට ඉඩ ලැබුණොත් මම කිසි කලක ඔහුට සමාව නොදෙනු ඇති. මා ඔහු දෙස බැලුවේ මවිතේනි. ඔහුගේ මෙම් පිළිගැනීම විසින් මම අන්දමන්ද වීමි. සිල්වියෝ දිගටම කතා කරන්නට වේ. ඔව්, මගේ ජීවිතයේ අනතුරකට ඇද දැමීමට මට අයිතියක් නැහැ. මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා මට කම්මුල් පාරක් ගහපු මිනිහා තවම යහතින් ඉන්නවා. මගේ කුතුහලය උපරිමේ දක්වා ඉහළ නැග්ගේය. ඉතින් ඔබ ඔහු සමග දොන් සටනක් කළේ නැද්ද? මම ඇසීමි. වෙනත් හේතුන් නිසා ඔබ දෙදෙනාට වෙන්වීමට සිදු වුණාද? තවර සිල්ලියෝ කියනවා මම ඔහු සමග සටන් කළා. මෙන්න එම සටනේ සමරු තිලිනේ. මෙසේ කී සිල්ලියෝ නැගිට රන් පැහැති පටියකින් යුතු බීඩින් සහිත ගෙත්තම් කළ රතු තොප්පියක් කාඩ්බෝඩ් පෙට්ටියකින් එළියටගෙන මා වෙත ගෙන හැර පෑවේය. ඔහු එය පැළඳ සිටින විට නළලට අඟලක් ඉහළින් වෙඩි පහරක සිදුරක් එහි තිබෙන සැටි මම දුටුවෙමි. ඔබ දන්නවාද? මා ව නැමැති ගුසාර් බලකායේ සේවය කළ බව. ඔන්න අතන ඉස්සෙල්ලා ක නැමැති ගම කිව්වා වගේ ව නැමැති ගුසාර් බලකාය කියලා කියන මේ බලකායක් හඳුන්වන්න නමක් ඇත්ත බලකාය නම නෙමෙයි. ඔබ දන්නවාද මා ව නැමැති ගුසාර් බලකායේ සේවය කළ බව? මගේ හැටි ඔබ හොඳට දන්නවා. හැම දෙයකින්ම ප්‍රථමයා වීම මගේ පුරුද්දක්ව තිබුණා. මා තරුණ කාලයේදී ඔය පුරුද්ද මට ඉවසිය නොහැකි රාගයක් බවට පත්ව තිබුණා. අපේ කාලයේදී මැරවරකම්, දඩබ්බරකම් කිරීම මෝස්තරයක්. කලකෝලහල කිරීම අතින් මම තමයි ප්‍රථමයා. වැඩියෙන් මත්පැන් බීමේ හැකියාව නිසා අපි පුරසාරම් දෙඩුවා. ඩෙනිස් දවීදව් කිවියා විසින් අමරණීයත්වයට පත් කර තිබෙන බුට්සර්ට වඩා වැඩියෙන් මම දවසක මත්පැන් බිව්වා. අපේ බලකායේ නිතර ද්වන්ද සටන් ඇති වුණා. මේ සියලු සටන් වලට එක්කෝ මම කෙලින්ම සහභාගී වුණා නැත්නම් කිසිවෙකුගේ සහායකයා ලෙස පෙනී සිටියා. මගේ සගයන් මාව පරමාදර්ශ ලෙස ගත්තා. අපේ බලකායේ ප්‍රධාන නිලධාරීන්
නිතර නිතර මාරුණ අතර ඔවුන් මාව සැලකුවේ වැලක්විය නොහැකි නපුරෙක් ලෙසයි. සිල්වියෝ දිගටම කතා කරන්නට විය. මා සංසුන් ලෙස නැත්තම් නොසන්සුන් ලෙස මගේ ප්‍රසිද්ධිය නිසා සතුටු වුණා. මේ අතර අපේ බලකායට පොහොසත් ප්‍රසිද්ධ පෙළපතකට අයත් තරුණයෙක් ආවා. ඔහුගේ නම මා කියන්නේ නැහැ. වාසනාව විසින් මෙතරම් නලවන ලැබූ මිනිහෙක් මා උපන්තයකට දැකලා නැහැ. ඔබම සිතින් මවා ගන්න. තරුණ බව, බුද්ධිය, කඩවසම් පෙනුම, උතුරා හැලෙන ප්‍රීතිය, සීමා රහිත නිර්භයත්වය, ප්‍රසිද්ධ නමක්, ඉමක් නැති වියදම් කළ හැකි ධනය. ඉතින් මෙවැන්නෙක් අප මත ඇති කළ හැඟීම් ඉතා තීව්‍රයි. ඒ ගැන ඔබම කල්පනා කර බලන්න. ප්‍රථමයාව සිටි මගේ තත්ත්වය දෙදරුම් කෑවා. මා ලැබ සිටි ප්‍රසිද්ධිය ඔහුගේ සිත් අදගත් නිසා මුලදී ඔහු මා සමග මිත්‍රත්වයක් දියුණු කර ගැනීමට ඉදිරිපත් වුණා. ඔහුගේ එම මිත්‍ර ආකල්පය කෙරෙහි මා උදාසීනත්වයක් දැක්වූ විට ඔහු කිසිදු කනගාටුවකින් තොරව මගෙන් ඈත් වුණා. ඔහු කෙරෙහි මා තුළ ඇති වූයේ ඉතා දැඩි වෛරයක්. ඔහු බලකායෙහි ජනප්‍රිය වූ අතර ගැහැණුන් ඔහු වෙත ඇදී යාම නිසා මා වැටුනේ බලාපොරොත්තු රහිත තත්වයකට. ඊළඟට මා උත්සාහ ගත්තේ ඔහු සමග දබරයක් ඇති කර ගැනීමටයි. මගේ ලඝු කවිවලට සහ ඇනුම් පද සහිත ආප්ත පදවලට එවැනිම දේවල් වලින් ඔහු පිළිතුරු දුන්නා. එහෙත් ඔහුගේ ලඝු කවි මගේ ලඝු කවි වලට වඩා තියුණුයි. ඒ විතරක් නොවේ, වඩා සිත් ගන්නාසුළුයි. හාස්‍ය රසෙන් උසස්. ඔහු විහිළු කළ අතර මම කෝපයෙන් පුපුරන්නට වුණා. එක් දවසක් පෝලන්ත ඉඩම් හිමියෙකුගේ ගෙදර බාල් නැටුම් උත්සවයක් තිබුණා. මාත් සමග රහස් සම්බන්ධකමක් තිබුණු ඉඩම් හිමියාගේ බිරිඳගේ සිත ඔහු විශේෂයෙන්ම දිනාගත්තා. මගේ ඉවසීම සිඳී ගියෙන් මා ඔහුගේ කනට කොඳුරා මොකද්ද කුණුහරුපයක් කිව්වා. එවිට ඔහුගේ මූණ රතු වූ අතර ඔහු මට කම්මුල් පහරක් ගැහුවා. අපි දෙදෙනාම අසිපත් ඇදගෙන සටනට සැරසුණු විට ගැහැණු සිහි නැතුව ඇදගෙන වැටුණා. රැස්ස සිටියයි අප දෙදෙනා ඈත් මෑත් කළද එදිනම රාත්‍රියේහි අප දෙදෙනා ද්වන්ද්ව සටනකට ගියා. ඒ යන්තම් එළිය වැටෙන්නට පටන්ගත් වෙලාවය. මගේ සහකරුවන් දෙදෙනා සමග මම නියමිත ස්ථානයෙහි සිටගත්තා. මා මගේ ප්‍රතිමල්ලවයා බලාපොරොත්තුවෙන් සිටියේ විස්තර නොකළ හැකි ඉවසිලි රහිත ගතියකින්. හිරු වේලාසනින් පායන්නට පටන් ගත්තේ වසන්ත සමය නිසයි. ඒ වන විටත් උණුසුම වැඩිවීමට පටන්ගෙන තිබුණා. ඔහු එන හැටි මම ඈතදීම දුටුවා. ඔහු ආවේ උඩු කබායයි අසිපතයි එල්ලාගෙන. ඔහු සමග ආවේ එක් සහකරුවෙක් පමණයි. අපි ඔහු හමුවීමට ඉදිරියට ගියා. ඔහු ඔහුගේ හිස්වැස්ම අතින් ගෙන සිටියා. එය චෙරේන්ෂ්ණයා ගෙඩිවලින් පිරිලා. අපි දෙදෙන අතර තිබිය යුතු දුර ප්‍රමාණය වන පියවර 12 අපේ සහකරුවන් මැන්න. ඔන්න ඔහමයි ද්වන්ද්ව සටන පටන් ගන්නකොට කතන්දරය ඈ. සහකරුවන් තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙකුට වෙඩි තියාගන්න දෙන්නට. එක්කෙනෙකුට තුන් දෙනා සහකරුවෝ ඉන්නවා. පියවර 12ක පරතරයක් තියෙන ඕන දෙන්න අතර ඒක සහකරුවන් තමයි මනින්නේ. පළමුව වෙඩි තැබිය යුත්තේ මාය. එහෙම වෙන්නේ අපහාසයකට ලක්ුණා කියලා හිතන කෙනාට පළවෙනි වෙඩි පහර තැබීමේ අවකාශය සලසලා දෙනවා. ඒ කාලේ තිබ්බ නීතිවලට අනුව ද්වන්ද්ව සටන් වල. එහෙත් මා කොතරම් කෝපයකින් පිරී සිටියේද යත් එල්ලයට වෙඩි තැබීමට මාගේ අත සමත් වෙයි කියලා මා විශ්වාස කළේ නැහැ. ඒ නිසා ප්‍රථමයෙන් වෙඩි තැබීමේ අයිතිය මා ඔහු වෙත පැවරුවා. නමුත් මගේ ප්‍රතිමල්ලවයා එය පිළිගත්තේ නැහැ. අවසානයේදී අපි තීරණය කළා කුසපත් ඇදීමට. එවිට ප්‍රථමයෙන් වෙඩි තැබීමේ වාරය ලැබුණේ සදාකාලික වාසනාවේ කුමාරයා වන ඔහුට. ඔහු එල්ලය බලා මගේ හිස් වැස්මට වෙඩි තැබුවා. ඊළඟට මගේ වාරයයි. දැන් ඉතින් ඔහුගේ ජීවිතය මා සතු ඇත. ඔහුගේ මුහුණේ කලබල බය අඩු ගතියක සේයාවක් හෝ දැකීමට මම ඔහු දෙස ඉතා ඕනෑකමින් බැලුවා. ඔහු මගේ පිස්තෝලයට මූණ දෙමින් තොප්පියේ තිබුණ ඉදිච්ච පළතුරු ගෙඩි තෝරාගෙන කන ගමන් ඒවායේ ඇට කටින් පිඹ විසි කරමින් හිටියා. ඔහුගේ කටින් පිටවන ඒ ඇට වැදුනේ මගේ දෙපා අසලට. ඔහුගේ පූර්ණ සංසුන්භාවය නිසා මාව වියරු වැටුණා. ඔහුගේ ජීවිතයේ වටිනා දෙයක් ලෙස කොහෙත්ම ගණන් ගන්නේ නැති විට ඔහු මරා දැමීමේ තේරුම කොහොමද? දුෂ්ට අදහසක් මගේ සිතෙහි සැනකින් නැති වුණා. මම පිස්තෝලේ පහක් දමලා ඔහු අමතා මෙසේ කිව්වා. මට පෙනෙන්නේ තමුස්සෙට මියාමට දැන් වෙලාවක් නැතුව වගේ. තමුසේ උදේ ආහාරය ගනිමින් සතුටු වෙන නිසා මා කැමති නෑ තමුසෙට බාධා කරන්න. නෑ. තමුසේ මට කොහෙත්ම බාධා කරන්නේ නෑ. තමුසේ වෙඩි තියනවා. කොහොම වුණත් ඒක තමුසේගේ කැමැත්තක්. වෙඩි තැබීමේ අයිතිය තමුසේ සතුයි. මම ඕනෑම වෙලාවක තමුසේගේ වෙඩි පහරට මුහුණ දීමට සූදානම්. මම දැන් වෙඩි තැබීමට සූදානම් නැති බව මගේ සහකරුවන්ට දන්වා සිටියෙමි. ද්වන්ද්ව සටන එතනින් අවසන් විය. මම යුද්ධ හමුදාවෙන් අස්වී මේ කුඩා නගරයට ආවා. එදා සිට ඔහුගෙන් පලි ගැනීම ගැන මම හැමදාම කල්පනා කරා.
දැන් එම මොහොත එළඹී තිබෙනවා. සිල්වියෝ අද උදෑසන ඔහුට ලැබුණු ලියුම සාක්කුවෙන්ගෙන මට පෙන්විය. කිසිවෙක් සමහර විට ඔහුගේ නීතිවේදියා විය හැක. කිසිවෙක් ඔහුට මොස්කව් නගරයේ සිට ලියමින් එක්තරා පුද්ගලයෙක් ඉක්මනින්ම සුන්දර කාන්තාවක් සමග විවාහ වීමට යන බව දන්වා සිටියහ. මේ පුද්ගලයා කවුද යන්න දැන් ඔබ දන්නවා ඇති. දැන් ඉතින් මම මොස්කව් යනවා. එක්වරක් ඔහු තොප්පිය පුරා චෙරෙන්ෂ්නියා ගෙඩි දමාගෙන කමින් මරණය පිළිගත් පරිදි දැන් ඔහුගේ විවාහයට ඔන්න මෙන්න කියා තිබියදීත් මරණය පිළිගැනීමට සූදානම්ද කියලා සොයලා බලමු. යයි සිල්වියෝ පැවසිය. මොකද ද්වන්සට්නක නීතිය හැටියට සිල්වියෝට තාම වෙඩි පහරක් තැබීමේ අයිතිය තියෙනවා අර හාමු මහත්තයාට. ඉතින් ඔන්න සිල්වියෝ අවුරුදු ගාණක් තිස්සේ මේක හිතේ තියාගෙන ඉඳලා දැන් කාලෙකට පස්සේ තමන්ගේ වෙඩි පහර තැබීමට තමයි පිටත් වෙලා යන්නේ. මෙසේ කී ඔහුගේ හිස්සස්ම අතරගෙන එය බිම දමා ගසමින් තම කාමරය තුළ ඔබ ඇවිදින්නට ඌයේ කොටියෙකු මෙනි. මම නොසැලී ඔහුට සවන් දෙමින් පුදුම සහගත පරස්පර විරෝධී හැඟීම් විසින් කැළඹීමට පත්වීමි. මෙහෙකරුව පැමිණ අශ්වයන් සූදානම් බව කීවේය. 2. වසර කීපයක් ගත විය. ගෙදර දොර වැඩ කටයුතු නිසා එන් පෙදෙසෙහි දුප්පත් ගමෙහි පදිංචි වීමට මට සිදුවිය. මගේ ඉඩමේ වැඩ කටයුතු වල නිරත වූ මම ඉස්සර මා ගත කළ ഘോഷාකාරී වගකීම් රහිත ජීවිතය මතක් කරමින් නිහඬව සුසුම් ලෑම නතර නොකළෙමි. සරත් හා සීත කාලවලදී දීර්ඝ සන්ධ්‍යා කාලය සම්පූර්ණයෙන්ම හුදකලාව ගත කිරීමට පුරුදු වීම අන් හැමතෙම වඩා මට අසීරු දෙයක් විය. දිවා ආහාරය දක්වා මට එක්කෝ තවත් අයුරකින් කාලය ගත කළ හැකි විය. ගම්පතිය සමග සාකච්ඡා කිරීම, වත්තේ කරන වැඩ සොයා බැලීම, නැත්නම් අලුත පටන්ගත් ව්‍යාපාරයක් ගැන පිරික්සීම ආදී නිරත වීමි. එහෙත් හවස ඇඳිරි වැටෙත්ම කළ යුත්තේ කුමක්දයි නොදත් මම ලත වෙන්නට වීමි. අල්මාරියේ සහ ගබඩා කාමරයේ අතන මෙතන දමා ඇති පොත් ස්වල්පයද මම කටපාඩමින් දැන සිටියෙමි. අපේ ගෘහපාලිකාව වන කිරිලව්නාදත් කතාමල්ල කීවරක්ම කියා අවසන් වෙලාය. ගැහැණුන්ගේ ගීත ගායනය මට උදාසීනත්වයක් ගෙන දුන්නේය. සීනි රහිත නලීව්කා මත්පැනට පුරුදු වීමට උත්සාහ ගත්තද එයින් මට හිස රදයක් ඇතිවිය. දුක නිසා බේබද්දෙකු වීමට එනම් අප ප්‍රදේශයේ නිදසුන් ලෙස මාදුටු බොහෝ බේබද්දන් මෙන් දුක්බරිත බේබද්දෙකු වීමට මම බියවීමි. මගේ අසල්වැසියන් වූයේත් මෙවන් දුක්බරිත බේබද්දන් දෙතුන් දෙනෙක්කි. ඔවුන් සමග කරන කතාබහ වැඩි වශයෙන් ඉක්කා ගැසීම් හා සුසුම් ලෑමට සීමා විය. එවන් සමාගමයන්ට වඩා හුදකලාව ජීවත්වීම යහපති. මගේ ඉඩමට මයිල 4ක් පමණ ඈතින් B සිටුවරියට අයත් සරු ඉඩමක් විය. දැන් අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ ඔය B කා ග කියලා කියන්නේ නිකන් නමක් කියන්නේ නැතුව අර තරු දානවා වෙනුවට තමයි මේ රුසියානු සාහිත්‍යය කරලා තියෙන්නේ. මගේ ඉඩමට මයිල 4ක් පමණ ඈතින් B සිටුවරියට අයත් සරු ඉඩමක් විය. එහෙත් එහි පදිංචිව සිටින්නේ එහි කළමනාකරු පමණකි. සිටුවරිය එහි පැමිණියේ එක්වරකි. ඇයගේ විවාහයේ ප්‍රථම වර්ෂයේදී එම ඉඩමට පැමිණි මසකට වඩා එහි නැවතී නොසිටියාය. එහෙත් මගේ හුදකලාභාවයේ දෙවැනි වසන්තයේදී සිටුවරිය හා ඇගේ ස්වාමියා ගිම්හානයම ගත කිරීමට එහි පැමිණෙන බවට කටකතා පැතිරිණි. සැබවින්ම ඔහු ජූනි මාසයේදී පැමිණියහ. ධනවත් අසල්වැසියෙකුගේ පැමිණීම ගම්වාසීන්ට විශේෂ සිද්ධියකි. ඉඩම් හිමියෝ සහ ඔවුන්ගේ මෙහිකරුවෝ මෙවන් සිද්ධියක් ඇතිවීමට මාස 2කට කලින්ද ඉක්බිතියෝ වසර 2-3ක් ගෙවී යන තෙක්ද ඒ ගැන කතා කරති. මා ගැන නම් කිව හැක්කේ තරුණ එමෙන්ම රෝමත් අසල්වැසි කාන්තාවගේ පැමිණීම මගේ සිත ඉතා තදින් ඇදගත් බවය. එය දැකබලා ගැනීමට මසෙහිතෙහි ඇති වූ නොයසිල්ල ගින්නකට සමාන විය. ඇගේ පැමිණීමෙන් පසු එළඹී ප්‍රථම ඉරිදා දවසෙහි දිවා ආහාරයෙන් අනතුරුව මා ගමට ගියේ සිටුයුවලගේ ඊටාම කිට්ටු අසල්වැසියා සහ යටහත් සේවකයා ලෙස ඔවුන් ඉදිරියේ පෙනී සිටීමටය. මෙහිකරුවා මා කැටුව සිටුතුමාගේ කාර්යාල කාමරය දක්වා ගොස් මා නවත්වා මාගේ පැමිණීම සිටුතුමාට දැන්වීම පිණිස ගියේය. ඔහුගේ විශාල කාර්යාල කාමරය සුකෝපභෝගී භාණ්ඩ වලින් අලංකාර කරලාය. බිත්තිවල සවිකර තිබුණු විශාල අල්මාරි පොත්වලින් පිරීලාය. හැම පොත් අල්මාරියක්ම උඩ ලෝකඩ උඩුකය පිළිමයකි. කිරිගරුඩෙන් සාදන ලද උඳුන මත විශාල කැඩපතකි. පොළොව වසා ඇත්තේ කොළපැහැති ඝන රෙද්දකිනි. ඒ මත අගනා බුමුතුරුණුය. මගේ දුප්පත් ගෙදරට මා පුරුදු වී සිටීමද අන්සතු මහා ධනය බොහෝ කලකින් නොදැකීමද විසින් මා චකිතයට පත්වනු අතර සිටුවරයා පැමිණෙන තෙක් මා බලා සිටියේ ගමයෙකු බැගෑපත් ආයාචනයක් කිරීම සඳහා ඇමතිවරයෙකු පැමිණෙන තුරු බලා සිටින්නාක් මෙනි.
ද්වාර විවෘත වී කඩවසම් පෙනුමැත්තේ කාර්යාලය කාමරයට ඇතුළු විය. හේ සිටුවරයාය. ඔහු මා වෙත පැමිණියේ විවෘත ගතියක් සහ මිතුරු ලීලාවක් පාමිනි. මම ප්‍රබෝධමත් වීමට ඉතා ගතිමි. මා ගැන විස්තරයක් කීමට ඉදිරිපත් වීමි. ඔහු එය වළක්වාලුවෙන් අපි වාඩි වූයෙමු. හේ ආචාරශීලීය. නිදහස්ය. දිගු කලක් තිස්සේ හුදකලාව සිටීම නිසා මට ඇබ්බැහිව තිබුණු කුල ඇටි ගතිය අතුරුදහන් විය. මට සුපුරුදු තත්ත්වයට මා පැමිණීමට පටන් ගනිත්ම සිටුවරිය කාමරයට පැමිණියාය. එවිට මගේ කුල ඇට ගතිය පෙරටත් වඩා වැඩි විය. සත්තකින්ම ඈනම් රොවැත්තියකි. සිටුවරයා මා ඇයට හඳුන්වා දුන්නේ. මා සංසුන්ව සිටීමට උත්සාහ ගත්තද සංසුන් වීමට මා වැඩියෙන්ම දිරිදරත්න මගේ නොසන්සුන්තාවය තවත් වැඩි විය. මගේ තත්ත්වය දුටු ඔහු මට පියවි තත්ත්වයට පැමිණීමට ඉඩ සලසා දීමත් අමුත්තන් සමග කුළුපක ලෙස හැසිරීමට අවකාශය ලබා දීමත් සඳහා එකිනෙකා අමතා කතා කරන්නට ඌහ. ඒ අතරම බාහිර ආටෝපයේ රහිතව යහපත් අසල්වැසියෙකුට මෙන් මට සලකන්නට ඌහ. මම විශාල කාර්යාල කාමරය තුළ ඔබ සක්මන් කරමින් පොත් සහ පින්තූර බලන්නට වීමි. කලාත්මක චිත්‍ර ගැන මා දැන සිටියේ අල්ප වශයෙනි. එහෙත් එක් චිත්‍රයක් මා සිත් ගත්තේය. එය ස්විට්සර්ලන්තයේ භූදර්ශනයකි. ඇත්ත වශයෙන්ම මාගේ සිත් ගත්තේ එම චිත්‍රය නොව. එහි එකිනෙකට නියමිත උසකින් පිහිටි වෙඩි පහරවල් දෙකක් නිසා හටගත් සිදුරුය. මේවා හොඳ වෙඩි පහරවල් යැයි මම සිටුවරයාට පැවසීමි. ඔව් සත්තකින්ම වෙඩි පහර නම් මිතා අපූරුයි. හේ පැවසීය. ඔබ ඉලක්කයට වෙඩි තබනවාද? ඉතා හොඳින් යයි මා පිළිතුරු දුන්නේ මට ඉතා සමීප විෂයක් කතා කිරීමට අවස්ථාව ලැබීමේ ප්‍රීතිය විසිනි. පියවර 30ක දුර ඉඳලා බූරුවා කොළයට වදින්න වෙඩි තියන්න මට පුළුවනි. වරදින්නේ නැහැ. හැබැයි පිස්තෝලය මට පුරුදු එකක් විය යුතුයි. ඇත්තද? සිටුවරිය අවධානය යොමු කරමින් තෙපලන්නේ. සිටුවරයාගෙන් මෙසේ ඇසුවාය. පියවර 30ක දුර ඉඳලා ඔයාටත් එහෙම වෙඩි තියන්න පුළුවන්ද? අපි පසුව කවදා හරි එහෙම වෙඩි තියන්නට උත්සාහ ගනිමු. ඉස්සර නම් මමත් හොඳට වෙඩි තිබ්බා. දැන් අවුරුදු 4ක් වෙනවා මම පිස්තෝලයක් අතින් අල්ලලා නැහැ. හේ පැවසීය. එහෙනම් සිටුතුමනි ඔබට අඩි 20ක දුර ඉඳලා වුණත් බූරු කොළයට වෙඩි තියන්න බැරි බව මට ඔට්ටු අල්ලන්න පුළුවනි. වෙඩි තැබීම හැමදාම කළ යුතු අභ්‍යාසයක්. මට ඒ ගැන හොඳ පුරුද්දක් තියෙනවා. අපේ බලකායේ මාව ගණන් ගත්තේ හොඳ වෙඩික්කාරයෙක් හැටියට. වරක් සම්පූර්ණ මාසයක්ම මම පිස්තෝලය ඇල්ලුවේ නැහැ. මගේ පිස්තෝලය අලුත් වැඩිය කිරීමට දීලා තිබුණ නිසා. ඉන්පස්සේ වෙඩි තැබීමට ඉදිරිපත් වූ පළමු වැනි දවසේම සිටුතුමනි මොනවද උනේ දන්නවද? අඩි 25ක් ඈතින් තිබුණ බෝතලයකට පිට 4 වරක් වෙඩි තිබ්බා වැදුනේ නැහැ. අපේ බලකායේ හිටිය රොත්ස්මිතර් උපහාස කතා කිරීමටත් විහිළු කිරීමටත් දක්ෂයා. මා වෙඩි තබන හැටි දැකලා ඔහු මෙහෙම කිව්වා. "යහළුවා, තමුසෙට බෝතලෙට වෙඩි තියන්න අතයි හිතයි ඉඩ නොදැන හැටි අපි හැමෝටම පේනවා" කියලා. සිටුතුමනි වෙඩි තැබීමේ අභ්‍යාසය විතරක් නොවරදවාම කළ යුතු දෙයක්. නැතිනම් එහෙම් පිටින් මත හුරු නැතුව යාවි. මට හමු ඊටාම දක්ෂ වෙඩි තබන්නා දවසට තෙවරක් ඊටාම අඩුම වශයෙන් වෙඩි තැබීමේ අභ්‍යාසවල යෙදෙනවා. දවල් කෑමට ඉස්සෙල්ලා, කෑමට පෙර ඔඩ්ග වීදුරුවක් බොනවා වගේම ඔහුට මේ අභ්‍යාසයේ පුරුද්දක් තිබුණා. මට කතා කිරීමට විෂයක් ලැබීම ගැන සිටුවරයා සහ සිටුවරිය සතුටු වූහ. ඔහුගේ වෙඩි තැබීම ගැන ඔබට තව විස්තර කළ හැකිද? සිටුවරයා මගෙන් විමසීය. සිටුතුමනි මෙන්න මේ වැනි දේ සිදු වුණා. ඔහු දුටුවොත් බිත්තියේ මැස්සෙක් වහලා ඉන්නවා. සිටු දේවියනි ඔබ hina වෙනවද? දෙවියන්පා මං කියන්නේ ඇත්ත. ඔහු මැස්සව දුටු හැටිම මෙහෙකරුවට කෑ ගහලා මෙහෙම කියනවා. "කුස්කා! පිස්තෝලය ගෙනෙන්!" කුස්කා මූනිස්සම් දාපු පිස්තෝලයක් ඔහුට ගෙනවිත් දෙනවා. ඔහු එකවරම හරියට මැස්සට වෙඩි තියනවා. බොහොම අපූරුයි. ඔහුගේ නම මොකද්ද? හේ ඇසීය. සිටුතුමනි ඔහුගේ නම සිල්වියෝ. සිල්වියෝද? එසේ කෑගසු සිටුවරයා ආසනයෙන් නැගිට සිටියේ සැනකිනි. තමුස සිල්වියෝ දන්නවද? සත්තකින්ම දැනගෙන හිටියා. අපි මිතුරු වන්න සිටියා. අපේ බලකාය ඔහු පිළිගත්තේ සහෝදරයෙක් සහ සගයෙකු හැටියට. දැන් අවුරුදු 5ක් ගෙවී ගියා. ඔහු ගැන කිසිම තොරතුරක් දැනගන්නට නැහැ සිටුතුමනි. ඔබත් සිල්වියෝ දැනගෙන හිටියද? මම ඔහු බොහොම හොඳින් දැනගෙන හිටියා. ඔහු ඔබට එක සිද්ධියක් ගැන කිව්වද? නෑ. මම හිතන්නේ ඒ අපූර්ව සිද්ධිය ගැන ඔහු ඔබට කියන්නට ඇති කියලා. සිටුවරයා ඇසීය. කවුද ජේත්තුකාරයෙක් බාල් නැටුමකදී ඔහුගේ කම්මුලට පහර දීමක් ගැන සිටුතුමනි? මා ඇසීමි. ඒ ජේත්තුකාරයාගේ නම ඔහු ඔබට කිව්වේ නැතිද? නැත සිටුතුමනි ඔහු කිව්වේ නැහැ. අනේ සිටුතුමනි යයි මා ඔහු ඇමතුවේ සත්‍ය සිද්ධිය ගැන අනුමාන වශයෙන් නිගමනය කරමිනි. සමාවෙන්න මා දැනගෙන හිටියේ නෑ. ඇත්තට මේ ඔබතුමාද? ඔව්. ඒ මම තමයි. සිටුතෙමේ ඉමහත් කැළඹීමකින් පැවසීය. වෙඩි පහර සහිත අර චිත්‍රය අපේ අවසාන හමුවීම ගැන සමරු වස්තුවක්. අනේ සුමිහිරි පෙම්මත දෙවියන්ගේ නාමයෙන් ඒ ගැන විතරක් කියන්න එපා. සිටු දෙවිය ඇයද සිටියාය.
ඒ ගැන ඇසීම පවා භයානකයි. නැහැ මම විස්තර කරන්නම්. සිටුතෙමේ ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසිය. ඔහු දන්නවා මා ඔහුගේ මිතුරාට අපහාස කළ හැටි. සිල්වියෝ මගෙන් පලිගත්ත හැටිත් ඔහු දැනගත්තාවේ. සිටුතුමේ මා ඇඳිපුටුවක වාඩි කරවා සේ කතාව කියන්නට වූයෙන් මම ජීවමය කුතුහලයකින් යුතුව සවන් දුන්නෙමි. මීට අවුරුදු 5කට පෙර මම විවාහ වුණා. අපේ මදු සමය අපගත කළේ මේ ගමේ. මගේ ජීවිතයේ ඊටාම යහපත් දවස්වලටත් එමෙන්ම ඊටාම සංවේගදායී සිද්ධිවලටත් මෙම නිවසට මා ණය ගැති. දවසක් දා අප දෙදෙනා අසුන් පිට නැගිලා ගමනක් ගියා. මගේ බිරිඳගේ අශ්වයා මුරණ්ඩු වුණා. ඈ බිය වෙලා ඌව මට බාර දීලා පාගමනින් නිවසට ගියා. මම අශ්වයා පිට නැගිලා ඉදිරියෙන් ගමන් කළා. අපේ ගෙදර අසල ගමන් ගැලක් නවත්වා තිබෙන හැටි මා දුටුවා. නම නොකිය මගේ කාර්යාල කාමරයට ඇතුළු වුණ මිනිහෙක් ඔහුට මා සමග කිසියම් කටයුත්තක් තිබෙන බව කියමින් මා එනතුරු සිටින බව මගේ මෙහෙකරුව මට දැන්නුවා. අඳුරේ ගිනි උඳුන අසල මිනිහෙකු සිටින සැටි කාමරයට ඇතුළු මට පෙනුණා. ඔහුගේ ඇඟ පුරා දූවිලි. ඔහුගේ රැවුල් වැවිලා. මා ඔහුට ලං වුණේ ඔහු කවුදයි හඳුනා ගැනීමට. සිටුතුමා නුඹට මා හඳුනා ගන්නට බැරිද? ඔහු ඇසුවේ කැළඹුණු කටහඬකින්. සිල්වියෝ යයි මා කෑ ගැහුවා. ඒ මොහොතේදී මගේ හිසකේ කෙලින් හිටිය බව මා පිළිගත යුතුයි. ඔව් මම සිල්වියෝ තමයි. නුඹ මට වෙඩි පහරක් ණයයි. මම ආවේ මගේ පිස්තෝලේ මෝනිසම් හිස් කරන්න. උඹ සූදානම්ද? ඔහුගේ සාක්කුවෙන් පිස්තෝලේ දොට්ට පනින්නට මෙන් එලිප්පී තිබුණා. මම ඔහුගෙන් පියවර 12ක් මැනලා මුල්ලේ සිටගෙන බිරිඳ පැමිණීමට පෙර වහාම වෙඩි තබන්නේ ඉල්ලා හිටියා. ඔහු පමා කරමින් ආලෝකයක් ඕනෑයි ඉල්ලා සිටියෙන් දැල්වෙන ඉටිපන්දම් ගෙනාවා. කාර්යාල කාමරයේ දොර වසා කාමරයට ඇතුළු වීම තහනම් කරලා හනිකට වෙඩි තබන ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔහු පිස්තෝලේ අතටගෙන ඉලක්ක කරන්නට වුණා එල්ලය ගන්නට. මම තප්පර ගණන් කරන්න වුණා. ඒ මොහොතේ මා කල්පනා කළේ මගේ බිරිඳ ගැනයි. විනාඩිය ගත වුණේ බියජනක ලෙසින්. සිල්වියෝ අත පහත දැම්මා. බොහොම කනගාටුයි. මෝනිස්සම් වෙනුවට චෙරේෂ්ණයා ගෙඩිවල ඇට නොදවීම ගැන මට බොහොම කනගාටුයි. මේක ද්වන්ද සටනක් හැටියට නෙමෙයි මිරි මරුමක් හැටියටයි මට පෙනෙන්නේ. ගිනියවි නැති කෙනෙකුට වෙඩි තැබීමට මා පුරුදු වී නැහැ. අපි යලි පටන් ගනිමු. කවුද ප්‍රථමයෙන් වෙඩි තියන්නේ කියන එක ගැන අපි නැවත වරක් කුසපත් අදිමු. සිල්වියෝ යෝජනා කළා. මට දැනුනේ මගේ හිස කැරක වෙනවා වගේ. මා එකඟ වුණේ නැහැ වෙන්නට ඕන. අවසානයේදී තවත් පිස්තෝලයකට මෝනිස්සම් දමා කඩදාසි දෙකක් ලකුණු කරලා වරක් මම තැබූ වෙඩි පහර නිසා සිදුරු වී ඇති තොප්පියට ඒවා දමා පතක් ගන්නා ලෙස ඔහු මට අණ කළා. එදා මෙන්ම අදත් අංක 1 දරන පත මට ලැබුණා. සිටුවරයා නුඹ යක්ෂයා තරම්ම වාසනාවන්තයි. සිල්වියෝ උපහාසාත්මක ලෙස කී හැටි මට මගේ ජීවිතයේ කිසිදාක අමතක වෙන්නේ නැහැ. මට සිදු වූයේ මොනවාද ඔහුගේ අදහසට මා එකඟ වූයේ කෙසේද යන්න වටහා ගැනීමට දැන් මට බැහැ. කොහොම වුණත් පළමුවෙන් වෙඩි තැබුවේ මමයි. ඒ වෙඩි පහර වැදුනේ මේ චිත්‍රයටයි. සිටුතුමේ වෙඩි පහර සහිත චිත්‍රය මට පෙන්විය. ඔහුගේ දෙකපොල් රත් පැහැගෙන ඇත. සිටුවරිය ඇගේ දෙවුර වසා තිබුණු සුදු පැහැති සලුවටත් වඩා මලානික වී සිටියාය. මම සුසුම් නොහෙලා සිටීමට අපොහසත් වෙමි. මම වෙඩි තැබුවා. දෙවියන්ට කීර්තිය ලැබේවා. ඔහුට වැදුනේ නැහැ. සිටුතෙමේ දිගටම විස්තර කරමින් පැවසීය. ඔන්න එතකොට සිල්වියෝ සත්තකින්ම ඒ මොහොතේදී ඔහු බියජනක විලාසයක් මම පෑවා. සිල්වියෝ පිස්තෝලේ මට එල්ල කරන විටම දොර ඇරගෙන මාෂා නැත්තම් මගේ බිරිඳ කාමරයට ඇවිත් කෑගසා මගේ බෙල්ල වදා ගත්තා. ඇගේ පැමිණීම නිසා මා ප්‍රබෝධයක් ලැබුවා. පෙම්බරිය, ඔයා මොකද මේ තරම් බය වුනේ? අපි විහිළු කරගන්නවා. විතරයි ගිහිල්ලා වතුර විදුර බීලා එන්න. මගේ පැරණි මිතුරා සහ සගයා මං ඔයාට හඳුන්වා දෙන්නම්. මාෂා මගේ කීම විශ්වාස නොකර සිල්වියෝගෙන් මෙහෙම ඇහුවා. මගේ ස්වාමි පුරුෂයා කියන්නේ ඇත්තද? ඔයගොල්ලෝ හැබෑවටම විහිළු කරනවාද? සිටුදේ විෂයනේ. ඔහු හැමදාම විහිළු කරනවා. ඔහු වරක් මට කම්මුලට ගැහුවෙත් විහිළුවට. මේ තොප්පියට වදින්න වෙඩි තැබුවෙත් විහිළුවට. දැන් අර අහකට වෙඩි තැබුවෙත් විහිළුවට. දැන් ඉතින් ඔහුට විහිළු කිරීමට මට වාරේ ඇවිල්ලා. යයි සිල්වියා පිළිතුරු දෙන ගමන් පිස්තෝලය මට ඉලක්ක කරා. මාෂා හනිකට ඉදිරියට පැනලා ඔහුගේ දෙපා බදාගත්තා. මම කෑ ගැහුවේ වියරු කෝපෙන්. මාෂා නැගිටින්න ලෝයට ලැජ්ජා නැතිද? මහත්මයා තමුසේ කාන්තාවක් අවඥාවට ලක් කිරීම නවත්වන්නේ නැද්ද? වෙඩි තියනවාද නැතිද? නැහැ. මම නුඹට වෙඩි තියන්නේ නැහැ. පිළිතුරු දුන් සිල්වියෝ මෙසේද පැවසිය. මා තෘප්තියටපත් වුණා. නුඹේ සිත් ඇවුලත් නෝන්ජල් ගතියත් මම දුටුවා. නුඹලවා මට වෙඩි තැබීමට මම සමත් වුණා. ඒ මට සතුටක්.
නුඹට කිසිම දාක මාව අමතක වෙන්නේ නැහැ. මම නුඹේ හෘදය සාක්ෂිය නුඹට බාර කරනවා. එසේ කී ඔහු පිට වී යන ගමන්ම මා වෙඩි තැබූ වින්තූරය දෙස බලා ඉලක්කය නොअल्ලාම වාගේ සැනකින් වෙඩි පහරක් තබා අතුරුදහන් විය. මගේ බිරිඳ සිහිසන්නතෝ වැතිර සිටියාය. මගේ මෙහෙකරුවෝ ඔහු දෙස බියෙන් බැලූ අතර ඔහු ඇල්ලීමට ඉදිරිපත් නොවූහ. ඔහු නිවසෙන් එළියට ගොස් ගැල්කරුට අඬගසා පිටත්ව ගියේ මා ප්‍රකෘති සිහිය ලැබීමටත් ඉස්සෙල්ලා යයි කියමින් සිටුවරයා සිය විස්තරය නිම කළේය. අනතුරුව හේ නිහඬ වූයේය. එක් කලක මා සිතෙහි අතිමහත් තීව්‍ර හැඟීමක් ඇති කළ එම සිද්ධියෙහි අවසානය එලෙස මට දැනගන්නට ලැබුණි. අපේ කතාවේ වීරයා ඉන්පසු මට මුණ නොගැසුනි. අලෙක්සාන්දර් ඉප්සිලාන්තිගේ කැරල්ල සමයේදී එටෙරිස්ත සේනාංකයක් මෙහෙයි වූ සිල්වියෝ ස්කුලානි අසල සටන්වලදී මැරුම් කෑ බැව පසුව දැනගන්නට ලැබුණි. ඔන්න හොමයි අපේ අලෙක්සාන්දර් පුෂ්කින් මහත්මයාගේ වෙඩි පහර කියන මේ කෙටි කතාව ඉවර වෙන්නේ. ටිකක් දිගයි කෙටි කිව්වට ඉතින් කෙටි කතා කොට ගොඩාක් කෙටිත් නැහැ. මම ඒක කතාවක් වලට කිව්වේ මම මේ කතාව මං අතිශයින්ම ආසාම කතාවක්ම නෙමෙයි. නමුත් මට හිතුණා මේ වගේ දෙයක් කියවන්න යන කෙනෙක්ගේ කුතුහලයේ අවස්සන්න සමත් විදිහේ රසවත් කතාවක් ඒක කියලා. මීට වඩා මම කැමතියි තව දැන් මේකේ වුණත් තියෙනවා මේ මිනිසාගේ මනස වැඩ කරන විවිධාකාර උස් පහත් වීම එක්ක අපේ ගැඹුරේ තැන්පත් වෙලා තියෙන මේ මිනිස් යාන්ත්‍රණයේ ගැඹුරේ තැන්පත් වෙලා තියෙන මනෝවිද්‍යාත්මක තැන්පත් වෙලා තියෙන විවිධාකාර වැඩසටහන් වැඩ කරන ආකාරය විවිධාකාර හැසිරීම් හැඟීම් හරි ලස්සනට ඉදිරිපත් කළ දෙන කියලා මට හිතෙනවා. මීට වඩා තව මම අර කිව්වාගේ මේ ඉවාන් ඉලිච්ගේ අභාවය වගේ කතාවල මේ මනෝවිද්‍යාත්මක පැත්ත ජීවිතයේ යථාර්ථයේ පැත්ත වගේ දේවල් මහා පුදුමාකාර විදිහට කතා කරලා තියෙනවා. ඉතින් පුළුවන් නම් මේ පොත අරගෙන කියවලා බලන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා හිටිනවා. ඔයගොල්ලන්ට මම සජෙස්ට් කරනවා. එහෙම නැත්නම් මම රෙකමන්ඩ් කරනවා, රෙකමදාරු කරනවා නියම පොතක් කියවන්න. රුසියානු සාහිත්‍යයට මේ මෙතෙක්කල් නිරාවරණය නොවිච්ච කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් නිරාවරණය වෙලා බලන්න. මගේ මේ channel එක කරන එකෙත් මොකද්ද මූලික පරමාර්ථය ඔබගේ චින්තනය පුරුල් කිරීම, ඔයගොල්ලන්ගේ චින්තනය පුරුල් කිරීම, චින්තනය පුරුල් කරන්න නම් අපි ගොඩාක් කියවන්න ඕන. ගොඩාක් වෙනස් දේවල් කියවන්නත් ඕන. ඉතින් ඒක තමයි මම මේ රුසියානු සාහිත්‍යයෙන් බිඳක් අද අරගෙන පෙන්වුවේ. ටිකක් දික් වුණා මම කතාවම කියෙව්වා. ඉතින් මේ පොතේ අනිත් කතා ටිකක් මීට වඩා ගැඹුරු කතා තිබුණත් මට හිතුණා අලුතෙන්ම මේ වගේ පොතක් කියවන්න යන කෙනෙකුට ඔයා ගොඩක් කියවන කෙනෙක් නෙමෙයි නම් රුසියානු සාහිත්‍යයට මුලින්ම අඩිය තියන්න හොඳයි වෙඩි පහර වගේ කතාවක් කියලා මට හිතුණ නිසා තමයි මම මේ කතාව කියෙව්වේ. එහෙනම් ඔන්න හොයි අද අපි මේ පොත්වල සෝදන බලලා මැරෙන්න එපා කියන සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක කරේ. ලබන සතියේ තවත් රාමෝ එපිසෝඩ් එකකින් ඔබ හමුවට එනකම් සියලු දෙනාට ජය වේවා.